ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි සමරන්නේ සැප්තැම්බර් 15 වෙනිදා වික්ෂෝප මෑණියන්ගේ මංගල්‍යයයි. 14 වෙනිදා ඊයේ අපි ශ්‍රී කුරුසේ මංගල්‍ය සැමරුවා. දසවන පියුස් පාප වහන්සේ මේ මංගල්‍යය සැප්තැම්බර් 15 වෙනිදාට යෙදුවා. නමුත් මේ මංගල්‍යය ඒ 19 වෙනි සතවර්ෂයේදී අඳුනලා දුන්නා වුණාට ඊටත් ඉස්සරලා 12 වෙනි සතවර්ෂයේ ඉඳන්ම මේ භක්තිය පැතිර තිබුණා කියලා විශේෂයෙන්ම අපිට සඳහන් වෙලා තියෙනවා. බෙනඩික්ටානු නිකායේ තාපසයන් අතර මෙම වික්ෂෝප මෑණියන්ගේ භක්තිය ඊටාම ගැඹුරින් තිබුණා කියලා අපිට ඉතිහාසයේ ලියවිලා තියෙනවා. 15 වෙනි සතවර්ෂයේ වගේ වෙද්දී ලෝකේ පුරාම මේ අපගේ වික්ෂෝප මෑණියන්ගේ භක්තිය පැතිරලා තිබුණා. නමුත් ඒක නිල වශයෙන් සභාවේ දිනයක් වෙන් කරලා මංගල්‍යයක් සමරන්නට සභාවේ නියෝගය ලැබිලා තිබුණේ නැහැ. නමුත් මෙහෙම තියෙද්දී බෙනඩික්ටානු නිකායේම තාපසයෙක් වුණ 7 වන පයස් එහෙම නැත්නම් පියුස් පාප් වහන්සේ බාරයක් වුණා උන්වහන්සේව නැපෝලියන් විසින් ප්‍රංශයට පැහැරගෙන ගිහිලා තියෙන වෙලාවක 1797 රෝමය ආක්‍රමණය කළා නැපෝලියන්. ඊට පස්සේ පාප් වහන්සේවත් අරගෙන ගිහිල්ලා ෆ්‍රාන්සේ වැලන්සියා කියන නගරේ රඳවාගෙන හිටියා. ඒ ඉද්දී මේ අධිරාජ්‍යයත් එක්ක ගනුදෙනුවක් කරා මේ පාප් වහන්සේ. ඒ ගනුදෙනුවේදී එකතාවයට ආවා. නමුත් එකතාවයන් බිඳහෙළුවා මේ අධිරාජ්‍යය. පස්සේ අධිරාජ්‍යාව සභාවේ නිරපල හැරියා සුද්ධෝතම පීතුමා. අවසානයේදී සුදු සභාවම බේරා ගන්නට මේ වෙලාවේ මැදිහත් වෙන්න පුළුවන් එකම දේ දේව මෑණියන්ට කන්ලව් කරන විතරයි කියලා දැනගෙන සුද්ධෝතම පීතුමා මෙන්න 7 වන පියුස් සුද්ධෝතම පීතුමා බාරයක් වුණා මාව නිදහස් කරලා සුදු සභාව බේරගන්න හම්බුනොතින් නැවතත් අපිට ස්ථාපිත කරලා වතිකානුව පටන් ගන්න හම්බුනොතින් එහෙම මේ නුවාණය හැමතැනම පතලල කරනවා කියලා. ඊට පස්සේ මේක බෙනඩික්ටානු නිකායේ සම්ප්‍රදායක් නිසා ඒ නුවාණයම කරමින් සුද්ධෝතම පීතුමා කන්ලව් කළා. 1814 දී අවුරුදු 14කට පස්සේ 13කට පස්සේ මෙන්න සුද්ධෝතම පීතුමා සුදුරෝයට පත් වෙලා මෙය ප්‍රකාශ කරනවා. අවුරුදු 7ක් පමණ ෆ්‍රාන්සේ හිරකාරයෙක් හැටියට සුද්ධෝතම පීතුමාට ඉන්න වුණා. නමුත් නැවතත් ඇවිල්ලා තමන්ගේ වැඩ කටයුතු පටන් ගත්තායින් පස්සේ මේ දේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අනිවාර්යයෙන්ම ශ්‍රී කුරුසේ මංගල්‍යයෙන් පස්සේ වෙන ඉරිදා මේ මංගල්‍යය පවත්වන්න ඕන කියලා. නමුත් මේ ඉරිදා දවසේ මංගල්‍යයන් පවත්වන එක අඩු කරන්න තීරණය කරපු නිසා තමයි දසවන සුදු පියුස් පාප් වහන්සේ මේක 15 වෙනිදාට යොමු කළේ. ඉතින් මේ වගේ පුංචි ඉතිහාසය ගැන අපි හැරලා බලන්න ඕන. මේ සාසරණ මේ අපගේ ආදරණීය මෑණියන්ට වික්ෂෝප මෑණියන් කියන්නේ ඇයි? මොකද්ද මේ භක්තියේ තියෙන පසුබිම? වික්ෂෝප මෑණියන් කියන නම එහෙම නැත්නම් ඒ දේව මෑණියන්ගේ කඳුළු කතාව පටන් ගන්නේ ලූක්තුමාගේ සුවිශේෂයේ අපි දකිනවා සිමියොන් දිවස්ප්‍රසාදිවරයා දේව මාලිගාවට මේ දේව පුත්‍රයා අරන් ගිය වෙලාවේ දේව මෑණියන්ට කියපු වචනේ ලූක්තුමාගේ සුවිශේෂ දෙවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මේ දරුවා ඊශ්‍රායල් බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගීම් පිණිසත් ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටී කියලා දේව මෑණියන්ට කියනවා. ඒ කියලා කියනවා එසේ ඔබේම හදවත කඩුවකින් අනු ලැබුවක් මෙන් තුවාලවනු ඇත. මේ නිසා තමයි අපි වික්ෂෝප මෑණියන්ගේ පින්තූරයේ හදවතට කඩු 7ක් එහෙම නැත්නම් කිනිසි 7ක් පිහි 7ක් ඇනලා තියෙන පින්තූරයකින් අපි එතුමියට ගෞරව කරන්නේ. දැන් මොනවද මේ කඩුව එහෙම නැත්නම් කඩු 7කින් අපේ ආදරණීය මෑණියන්ගේ හදවත පසාරු වෙලා ගිය තැන්?
ඉස්සරලාම මේ සිමියොන් දිවස් ප්‍රසාදිවරයා කියන වචනයෙන් තමයි ඉස්සරලාම එතුමියගේ හිත කැළඹෙන්නේ. එතුමිය මේ සියල්ලක්ම සිතෙහි ධාරණය කරගත්තා. මේ වචනය. ඊට පස්සේ අපි දකිනවා එතුමියට යන්න සිද්ධ වෙනවා දරුවවත් අරගෙන ස්වයං පුරුෂයත් එක්ක ගම රට අතහැරලා පැනලා යන්න වෙනවා ඊජිප්තුවට. මේ මිස්ර දේශයට ආයෙත් යන්න වෙනවා. පැනලා ගිය හරියට ඊශ්‍රායල් වරු මිස්ර දේශයට ගෙනිච්චා වගේ අවුරුදු ගාණක් තැන් වල අද ඊජිප්තුවට ගියාම තියෙනවා දෙව්මෑණියෝ හිටපු තැන් කියලා තැන් ගොඩාක්. ඒ තැන් හැම තැනකම ඉඳගෙන හැංගි දරුවව ආරක්ෂා කරන්න සිද්ධ වුණා. අනාථයෝ වගේ තමන්ගේ ගම රට අතහැරලා ගිය අය වගේ. අපි දැන් මේ දවස්වල දකිනවා අපේ ලෝකේ රට අතහැරලා යන්න ඕන මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා අනිත් වෙන රටකට ඇවිල්ලා. ඒ තත්ත්වය තුල එතුමිය දුක් විඳා. ඊට පස්සේ ආයෙත් එතුමියගේ හදවත සිදුරු වෙන තුන්වෙනි අවස්ථාවට ජේසුතුමා අවුරුදු 12 දී නැති වෙනවා. හිතා ගන්න අම්මා කෙනෙක්ට මොන වගේ දුකක්ද දැනෙන්නේ තමන්ගේ ආදරයෙන් දරුවව නැති වුනහම. සෙන ගොඩක් මැද්දේ අන්තිමට දරුවව හම්බෙන්න දවස් 3කට පස්සේ මේ වේදනාව එතුමිය වින්දා. ඊට පස්සේ මෙන්න හතරවෙනි වතාවට එතුමියගේ හදවත පසාරු වෙලා යනවා. ජේසුතුමාව කුරුසයක් කරට දීලා පව්කාරයෙක් වැරදිකාරයෙක් වගේ මේ කඩ වීදිය මැද්දෙන් ඇදගෙන යනවා නගරයෙන් එළියට කුරුසේ එන ගහලා මරලා දාන්න. අපරාධකාරයෙක් වගේ ඇදගෙන යන තුවාල වෙච්ච ලේ වගුරගෙන එන දරුවව ඉස්සරහට හම්බ වෙනවා දෙව්මෑණියන්ට. අම්මගේ හිත ආයෙත් පැයිලා යනවා. හතරවෙනි කඩුවෙනුත් පසාරු වෙලා යනවා ඒ හදවත. ඊට පස්සේ කුරුසිය පස්සෙන්ම ගිහිල්ලා පුතාගේ පස්සෙන්ම ගිහලා අන්තිම කුරුසිය යන ගහනවා දරුවව. කුරුසිය යන ගහලා කුරුසියක එල්ලා තියෙද්දී ඒ එල්ලලා ඉන්න පුතාව කුරුස ගහේ බල ඒ කුරුසියේ පාමුල ඉන්න සිද්ධ වුණා මේ අම්මට. ඒක බලාගෙන ඉන්න පුළුවන් ද අම්මා කෙනෙක්ට? තමන්ගේ පුතාව මරනවා, මැරෙන්න එල්ලලා තියෙනවා. බලාගෙන ඉන්න පුළුවන්ද? මෙන්න මේ කඩු පහර එතුමියගේ හදවත පසාරු කරගෙනවා. ඊට පස්සේ අන්තිමේ පුතා මැරුණයින් පස්සේ තමන් ආදරයෙන් නලවලා ආදරයෙන් බලාගෙන කිරි දීලා හදව පුතාව, ඒ පුංචි පුතාව කුලේ තියාගෙන නලව පුතාව, තරුණ පුතාගේ මල සිරුර මෙන්න මේ ආදරණීය අම්මගේ උකුලට දෙනවා. ඒ මල සිරුර අතට ගත්ත වෙලාවේ එතුමියගේ හදවත ආයෙත් පැයිලා යනවා. ඒ 6 වෙනි වතාවට. ඊට පස්සේ මෙන්න අනුන්ගේ මල සොහොන් පිටියක එහෙම නැත්නම් ගුහාවක තමන්ගේ පුතාව වල්ලන්න වෙනවා. තමන්ගේ පුතාගේ මිනිය වල්ලන්න තැනක් තිබුණෙත් නැහැ. අනුන්ගේ සොහොනක මේ පුතාව වල්ලන්න සිද්ධ වෙද්දී සොහොන්ගෙට දරුවගේ මිනිය දාද්දී දැනෙන වේදනාව මේක දන්නවා හොඳටම. මරණයක් වුණ කෙනෙක් ළඟදී ඒ මිනිය වල්ලන මොහොතේ දැනුන වේදනාව දැනෙනවා. ඒ වේදනාව මේ අම්මට දැනුණා. තමන්ගේ පුතාව ඒ අනුන්ගේ සොහනකට දාලා වල්ලන්න සිද්ධ වන මොහොතේ. මෙන්න මේ විදිහට ආදරණීය දේව මෑණියෝ වික්ෂෝභ මෑණියන් කියලා අපි හඳුන්වන්නේ එතුමියගේ ජීවිතයේ මේ ජේසුව මැරුණ මොහොත විතරක් නෙමෙයි. මුළු ජීවිතේ පුරාවටම මේ දුක් කරදර විඳින්න සිද්ධ වුණා. ඒ විශේෂ අවස්ථා 7ක් සුවිශේෂයෙන් අරගෙන ඒ 7 තිබුණා වූ ගැඹුරු වේදනාව දේව මෑණියන්ගේ හදවත කඩුවකින් පිහියකින් පසාරු කරගෙන යනවා වගේ දැනුණ මොහොතවල් කියලා මේ නුවාණය වික්ෂෝභ මෑණියන්ගේ නුවාණය ඒ භක්තිය අතීතයේ සිට අපි පවත්වාගෙන ආවා. දැන් සහෝදර සහෝදරියනි මේ ගේ කියද්දි දේව මෑණියන්ට ගොඩාක් විදිහට අපි භක්ති අභ්‍යාස තියෙනවා. ඒ අතරින් මේ වික්ෂෝභ මෑණියන්ගේ භක්තිය මේ දේ කරන්නේ ඇයි අපි? ඇයි සුදු ස්වභාව මේ වගේ දෙයක් අඳුනලා දීලා තියෙන්නේ? මම මෙහෙම කිව්වොතින් අපේ දුකේදී හිටපු කෙනෙක්ව අපිට අමතක කරන්න පුළුවන්ද? අපිත් එක්ක අපේ දුක බෙදා ගන්න ආව කෙනෙක්ව උදාහරණයකට ගන්න අපේ පවුලේ කෙනෙක් මිය ගිය මොහොතක අපිත් එක්කම ඇවිල්ලා හිටියා. පස්සේ අය අපිට ලොකු වැරදි කරනවා. ඒ අපි අපිව අමතක කරනවා. ඒ අපිට රිද්දනවා.
ඒත් අපි ඇයට සමාව දෙනවා මොනවා වුණත් අපේ මරණය වෙලාවේ එයා හිටිය අපිත් එක්ක කියලා හිත හදා ගන්නවා. අපි මොන වැරදි කළත් අපිට දේවමෑණියොත් සමාව දෙනවා, අපිට උදව් කරනවා, අපිට ආදරය කරනවා. අපිටත් පුළුවන් නම් එතුමියගේ දුක එතුමිය එක්ක බෙදා ගන්න. අපිට බෑ එතුමියගේ ජීවිත කාලයට ආයෙ යන්න, අවුරුදු 10කට ඉස්සරලා යන්න. නමුත් අපිට ඒක සිහි කරලා එතුමිය මේ දුක වින්දා නේද කියලා එතුමියත් එක්ක කන්ලව්වට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම්, එතුමියගේ දුක බෙදා ගන්න අපිට මේ මොහොතේ ඉඳන් හරි පුළුවන් නම් එතුමියට ඒක දැනෙනවා. එතුමිය මිනිස්සෙක්. ඒ මනුෂ්‍ය ගතිය එතුමිය ගාව තියෙනවා සුද්ධවන්තියෙක් වුණාට. ඒ නිසා එතුමිය අනිවාර්යයෙන්ම එතුමියගේ දුක බෙදාගත්ත අයට දුකක් වෙද්දී එතුමියත් ඒ අයට සරණය වෙන්න ඉදිරිපත් වෙනවා. එතුමියට කරන්න පුළුවන් උපරිම දේ කරලා දෙන්න එතුමිය පෙළඹෙනවා. මොකද එතුමියට කරන්න පුළුවන් දේ? අපි හැමෝටම දුකක් දෙනෙද්දි මොනවද කියන්නේ? අසනීපයක් වුණාම අනේ මං වෙන යාඥා කරන්න. එයාසල මගේ මූඩ් එක හරිය නැහැ. මං දුකෙන් ඉන්නේ. මං ණය ප්‍රශ්නයක ඉන්නේ. අපි පවුලේ ප්‍රශ්නයක් මං වෙන යාඥා කරන්න කියලා අපි යාඥා කරන්න කියලා ඉල්ලන්නේ. අන්න ඒ දේම දේවමෑණියෝ කරනවා ස්වර්ගයේ ඉඳලාම අපි වෙනුවෙන්. මෙන්න මේකයි වෙන්නේ. මෙන්න මෙතනයි රහස තියෙන්නේ. සහෝදර සහෝදරියනි, අපිට පුළුවන් නම් අපේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් අපිට යාඥා කරන්න. දේවමෑණියෝ ඒ දේ කොයිතරම් ගැඹුරකින්, කොයිතරම් ආදරයකින් කරයිද? මෙන්න මේ නිසා සුදු ස්වභාව ඊටාම ගැඹුරු දේව ධාර්මික පැවැත්මකින් පැවතෙන මේ වන්දනාව, මේ වික්ෂෝප මෑණියන්ගේ භක්තිය ජනතාවට හඳුන්වලා දීලා තියෙනවා. අපේ ආදරණීය අම්මාගේ දුක තේරුම් අරගෙන එතුමියත් එක්කේ දුක බෙදා ගන්න අපිට අවස්ථාවක් දීලා තියෙනවා. අද මේ මංගල්‍ය අපි සමරද්දී අපි දේවමෑණියන්ට අපි කියන්නේ අම්මේ අපිත් එක්ක ඉන්න කියලා විතරක් නෙමෙයි, අම්මේ අපි ඔබත් එක්කත් ඉන්නවා ඔබේ දුකේදී. ඔබතුමිය ඒ දුකේදී ඒ වේදනාව තරහාගත්ත හැටි අපි ඔබත් එක්ක ඉඳලා ඉගෙන ගන්නවා. අපි එන්නේ ඔබ සනසන්න පමණක් නෙමෙයි, ඔබතුමියගෙන් අපි යමක් ඉගෙන ගන්නත් එක්කයි අපි එන්නේ. ඔබතුමිය ක්ලාසය කරන්න අපිට කියා දෙන්න අපේ දුකේදී. අපිට හැම කෙනෙක්ම නැතුව ඇද්දී, අපේ ගෙවල් දොරවල් අපිට දාලා යන්න වෙද්දී, මට ඉන්න හිටින්න තැනක් නැතුව ඇද්දී, මන් දන්නවා ඔබතුමිය කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද කියලා ඊජිප්තුවට යන්න ඕන වෙලාවේ. ඒ ඊජිප්තුවේ තැන් තැන්වල ඔබතුමියට හරි හමන් තැනක් නැතුව ඉන්න, දරුවවත් අරගෙන යන්න වෙද්දී බින්ද වේදනාව මටත් දැනෙනවා දැන්. ඔබතුමියට ඒ සිමියොන් දිවස්වර ප්‍රසාදිවරයා කියපු වචන වලින් හිත කොච්චර පෑරුණාද? මටත් සමහර අයගේ වචන හින්දා හිත පෑරිලා තුවාල වෙලා තියෙද්දි මන් දන්නවා කියන්න ඕනේ කාටද, මාව කාටද තේරුම් ගන්න බෑ මේ වචන වලින් මගේ හිත රිදෙනවා කියලා මට කියා ගන්න කෙනෙක් නැතුව ඉද්දි මට මතක් වෙනවා ඔබතුමිය ඒ වගේ හිත වේදනා වින්ද නේද? එහෙමනම් ආමෙන් මම ඔබතුමියට කියන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි, මම ඔබතුමියෙන් ඉගෙන ගන්නවා ඔබතුමිය කොහොමද ඉවසීමෙන් ඒව දරාගෙන හිටියේ කියලා. මාත් ඒ විදිහටම කරනවා. ඒත් එක්කම මේ ආදරණීය අම්මා තමන්ගේ පුතාව මරද්දි බලාගෙන හිටියා. කෑ ගහ අඬ වේදනාවෙන් අඬන්න ඇති, නමුත් සාප කළේ නෑ කාටවත්. ඒ සාප කර කර කෑ ගහනවා වෙනුවට එතුමිය ඒ දේව කැමැත්තට බාර කරලා බලාගෙන හිටියා. අන්තිමට තමන්ගේම දරුවා මරලා දාලා ඒ පව්කාරයන්ටත් තමන්ගේ පුතත් සමාව දෙද්දි එතුමියත් සමාව දුන්නා. ප්‍රතිඵලය වුණේ කවදාකවත් නැති විදිහේ මහා ප්‍රාතිහාර්යයක්. උත්හානයෙන් එතුමියට ඒ වරප්‍රසාදයක් දකින්න හම්බුණා. සහෝදර සහෝදරියනි, එතුමිය අපගේ ආදරණීය මෑණියන් ශුද්ධවන්තයන් අතරෙත් රැජින වශයෙන් ඉන්නේ එතුමියගේ මෙන්න මේ හැම දෙයක්ම සිතෙහි ධාරණය කරගෙන දරා ගැනීම, දේව කැමැත්තට හිස නැමීම කියන ගුණාංග නිසායි. මටත් මගේ දුක් වේදනාවල් වලදී මේ දේම කරන්න පුළුවන් නම් මොකද්ද වෙන්නේ? මමත් දේව මෑණියෝ වගේ වෙනවා.
මාටත් එතුමිය කරපු දේම කරන්න පුළුවන් නම් ආයෙ වෙනසක් නැහැ. ජේසුතුමා කෙලින්ම කිව්වා. එතුමිය මගේ අම්මා මට කිරි දීපු හින්දා මාව කුසේ තියන් හිටපු හින්දා නෙමෙයි එයා ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ. එයා දේව වචනය අහලා ඒක ක්‍රියාත්මක කරපු හින්දා. එහෙනම් මමත් දේවමෑණිය වගේ දුක් වේදනාවලදී එතුමිය කරපු විදිහටම කරනවා නම් එහෙනම් මමත් එතුමිය වගේම වෙනවා. අනිවාර්යයෙන්ම ස්වර්ගීය සැපත මට දිනා ගන්න ඉතාම ලේසියෙන් පුළුවන්. එහෙනම් මේ අවස්ථාවේ ඔබ දුකෙන්ද ඉන්නේ? මේ වසංගතයේ හින්දා ප්‍රශ්නයක්ද? තනි වෙලාද? එහෙමත් නැත්නම් ඔබට එපා වෙලාද? මරණයක් හින්දා තනි වෙලාද? එහෙමත් නැත්නම් කවුරුත් නැති වෙලා හින්දා තනි වෙලාද? තමන්ගේ ගෙවල් දොරවල් දාලා යන්න වෙලාද? මතක් කරගන්න එහෙනම් මේ වෙලාවේ ඔබට දේවමෑණියෝ වගේ වෙන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙන්නේ. ඔබට දේවමෑණියෝ වගේම වෙන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ එතුමිය ඒ දුක දරාගත්ත විදිහට ඔබත් ඒ දුක දරා ගන්න ඉගෙන ගන්න, ඒක පුරුදු පුහුණු වෙන්න, ක්‍රියාත්මක කරන්න. මෙන්න ඔබටත් වරප්‍රසාය ජීවිතයට ඇතුල් වෙන්න දෙවියන් වහන්සේ අවස්ථාවක් ලබා දෙනවා. සහෝදර සහෝදරියනි, මේ විතරක් නෙමෙයි. මතක් කරගන්න ජෝහන්තුමාගේ සුවිශේෂී 9 වෙනි පරිච්ඡේදය. ජාත්‍යන්තය දැක්ක ගෝලය අහනවා, ස්වාමිනී මේ මිනිස්සයා අන්ධ වෙලා ඉන්නේ යගේ පව් හින්දාද? එහෙම නැත්නම් එයාගේ දෙමාපියෝ කරපු පාපයක් හින්දාද මෙයාට මෙහෙම වෙලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා නැහැ. එයාගේ පව් නිසාවත් එයාගේ අම්මා තාත්තා කරපු පව් නිසාවත් නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ මහිමේ ප්‍රකාශනය පිණිස මේ මිනිස්සයා අන්ධ වෙලා ඉන්නවා කියලා ඒ මිනිස්සයා සූපත් කරනවා. සහෝදර සහෝදරියනි, ඔබත් දුක් විඳින මේ මොහොතේ පාපයක් නිසා නෙමෙයි. දේවමෑණි දුක් විඳේ පව් හින්දාද? එතුමිය පව් කරලා හින්දාද? නැහැ. ජේසුස් අපිට කියන්නේ අලුතෙන් මෙන්න මේ පාඩමයි. ඔබ දුක් විඳින්නේ මේ මොහොතේ, ඔබ දුකෙන් නම් ඉන්නේ ඒ ස්වාමින් වහන්සේගේ මහිමය නිසායි. ස්වාමින් වහන්සේ මහිමයට පත් කරන්න, උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්න ප්‍රාතිහාර්යයක් වෙන්න යන්නේ. ඔබට තියෙන්නේ මගේ අම්මා කළා වගේ ඒ වේදනාව දරාගෙන දෙවියන්ගේ කැමැත්තට හිස නමන්න ඔබ ප්‍රාතිහාර්යයක් අත්දකි. ඔබ දෙවියන්ගේ නාමය මහිමයට පත් කරයි කියලා මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අපිට කියනවා. සහෝදර සහෝදරියනි, එහෙමනම් මේ බව තේරුම් ගත්ත අපි ආදර මෑණියන්ට කියමු, අපේ පව්බර හින්දා එතුමිගේ පුතාව මරණයට පත් වුණා. අද අපි භාවනාවට තෝරගත්තා. මීට අවුරුදු ගානට ඉස්සරලා මගේ අතින් ලිවුණ පුංචි ගීතිකාවක්. ඥානකාන්තියක් දේශනා කරන්න ගිහිල්ලා ඉන්න ලාවක මේ සදාසරණ මෑණියන්ගේ, විශ්වෝප මෑණියන්ගේ සම්බන්ධය ගැන කරු භාවනාවක ප්‍රතිඵලයක් ලෙසයි මේ ගීතිකාව නිර්මාණය වුණේ. ඒ ගීතිකාවේ කියවෙනවා, ඔබ බිලිඳුගේ සිත තැති ගන්න වෙලාවේ, ඒ කියන්නේ සදාසරණ මෑණියන්ගේ පින්තූරේ තියෙන්නේ ජේසුතුමා සිහිනයකින් දකිනවා උන්වහන්සේව කුරුසෙන ගහන සිද්ධිය. බය වෙලා දුවගෙන යද්දි සරෙප්පුවත් ගිරලා වැටෙනවා. ලූක්තුමා ඇදලා තියෙන්නේ ඒ නිසයි. මේ ගිහිල්ලා දෙවිමෑණියන්ගේ මහපට ඇඟිල්ල අල්ලගෙන බය වෙලා කුරුස දිහා බලන් ඉන්නවා. ඒ වෙලාවේ ජේසුතුමාව නැලෙව්වා ආදරණීය මෑණියෝ. නලවල සැනසුවා මේ පුංචි ජේසු බිලිඳුන්ව. නමුත් අද දෙවිමෑණියෝ පුතාගේ මලසිරුර කල්වාරි කන්ද මුදුනේදී තමන්ගේ අතර ලැබුණාම ඒ සිද්ධිය ඇත්තටම සිද්ධ වුණා පස්සේ. නමුත් නලවන්න බෑ. නැලෙව්වට වැඩක් නැහැ. සනසන්න පුතෙක් නැහැ. පුතාව මැරිලා. මෙන්න මේ බවයි මේ ගීතිකාව කියන්නේ. ඒ ජේසුතුමා අල්ලගත්ත අතම පුංචි කාලේ සිහිනෙන් බය වෙලා අනාගතේ කුරුසගත වෙන්න යන සිද්ධිය දර්ශනය වෙලා දුවගෙන ගිහිල්ලා අම්මගේ අත අල්ලගත්තා. ඒ වගේ අපිත් ගිහිල්ලා අපේ මේ වේදනාවල් වලදී අපේ ආදරණීය අම්මගේ අත අල්ලගනිමු. ඒ අත අල්ලගෙන අපි අපේ දුක කියමු. ඒ ආදරණීය අම්මට 100%ක්ම අපි කියන දේ තේරෙනවා. අපිට වචන වලින් කියන්න බැරුව යද්දී ඉතිරි ටිකත් එතුමිය තේරුම් ගන්නවා. මොකද එතුමිය ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම අපි වගේම විඳලා තියෙනවා. ඒ දුක දන්නවා. ඒ නිසා ජේසු පුතාව සනසපු ආදරණීය අම්මා අපිවත් සනසනවා. දැන් අපි ස්වාමීන් වහන්සේට බාර කරන අපේ ජීවිත සම්පූර්ණයෙන්ම
අපගේ ආදරණීය මෑණියන් තුලින් බාර කරනවා. දුක් විඳපු හදවත කඩු 7කින් සිදුරු වුණ වික්ෂෝ මෑණියන් අපිට සදා සරණයක් වෙලා අපිට ඇවිල්ලා ඉන්නේ, අපි ළඟට ඇවිල්ලා ඉන්නේ. එතුමිය අපිට උදව් කරන්නේ අපිට තියෙන ආදරය එතුමිගේ හදවතේ උතුරා යන නිසායි. අපි එතුමියට දැන් කියන අපේ දුක. ජේසු පුතාට කියලා අපිට සැනසීම ඉල්ලලා දෙන්න කියලා අපි මේ රාත්‍රියේ කන්ලව් කරනවා. එහෙමනම් අපි බාර කරමු අපගේ මුළු ජීවිතේම අපගේ වේදනාවල් අපගේ ආදරණීය ස්වාමින් වහන්සේට සදා සරණේ මෑණියන් තුලින් වික්ෂෝප මෑණියන් තුලින් අපි සැනසීම මේ රාත්‍රියේ ඉල්ලමු. ආමේන්.